පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමෙන් ආමෙන්. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දරුදරියනි, ජීවිතයයි කියන වචනය ඔබට ඇහුනොත් ඒ ජීවිතය කියන වචනයේ ඇතුලේ ගොඩාක් දේවල් ගැබ් වෙලා තිබෙනවා. මනුස්ස මට්ටම තුල ජීවිතය කියන එක වචනයක්. හැබැයි මේ එක වචනය ඔබේ මුළු පැවැත්මමයි. ඔබේ අතීතයත්, ඔබේ වර්තමානයත්, ඔබේ අනාගතයත් මේ ජීවිතය කියලා කියන්නේ. එතකොට ඔබ කොතනද නතර වුණේ? කොතනද පටන් ගත්තේ? කොතනද ඔබේ ජීවිතය සාර්ථකත්වයක් කියලා ඔබට දැනෙන්නේ? මනුෂ්‍යයන් වශයෙන් සමහර වෙලාවට අපිට හිතෙන්නට පුළුවන් මේක හරිම නිෂ්ඵල ජීවිතයක් කියලා. නැහැ. කිසිම ආකාරයකින් ජීවිතයක් නිෂ්ඵල වෙන්නේ නැහැ. හැම කෙනාගේම ජීවිතවල ඒ ජීවිතයට ආවේනික විදියට, ඒ ජීවිතයට පුළුවන් විදියට පළදරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ලෝකය ඒ තරම් ලස්සන. ජීවිතයක් පළදරනවා. ජීවිතයක් පිහිට වෙනවා. ජීවිතයක් උකහා ගන්නවා. ජීවිතයක් වටහා ගන්නවා. ජීවිතයක් මේ මොහොතේ අන් අය සමග බෙදා ගන්නවා. ඉතින් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මිනිස්සෙකුට මේ ජීවත් වෙන්න ආසාවක් තියෙන්නට ඕනේ. අද ඔබත් එක්ක මේ වචනේ බෙදා ගන්න ඕනයි කියලා හිතුනේ. මේ දවස් හැමදාම රාත්‍රිය 7ට මම ඔබත් එක්ක හිටියා. ඒ නිසා ඔබත් එක්ක ඉන්න නිසා මට හිතෙනවා ඔබව තනි කරන්නේ නැතුව, ඔබව අතරමං කරන්නේ නැතුව ඔබත් එක්ක ගමනක් යන්නට පුළුවන් කියලා. ඒ නිසා මේ ජීවිතයේ දිහා මිනිසුන් බලන විදිය විතරක් නෙමෙයි, මේ ජීවිතයට පිහිට වෙන විදියත් ගොඩක් අවශ්‍යයි. ඒ නිසා ඔබ ජීවත් වෙන්නේ පිහිටක් පතන්නද පිහිටක් දෙන්නද? ඔබට මොකද හිතෙන්නේ? පිහිටක් පතන්නද පිහිටක් වෙන්නද? සමහර වෙලාවට මේ දෙකම හරි. ඔබ විටක පිහිටක් පතන්නට ඕනේ, එතකොට තමයි පිහිටක් වෙන්න පුළුවන්. පිහිටක් වෙන්න ඔබ කැමති නම් ඔබට පිහිටක් පතන්න පුළුවන්. මේ දෙකම එකට සම්බන්ධ වෙලා තියෙන්නට ඕනේ. මිනිසුන් කියනවා නේ ඔබ දෙන්න විතරයි ඉන්නේ. ආදරය දෙන්න, කරුණාව දෙන්න, මෛත්‍රිය දෙන්න, දයාව දෙන්න, සෙනෙහසක් දෙන්න, ආදරයක් දෙන්න, මේ ඔක්කොම දෙන්න කියලා කියනවා. හැබැයි දෙන්න ඔබ මොකින්ද පිරෙන්නට යන්නේ? ඔබ පිරෙන තරමට තමයි ඔබට දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට අපිට පිරෙන්න තැන් නැහැ. පුද්ගලයෝ නැහැ. කොහෙට ගිහිල්ලාද පුරව ගන්නට යන්නේ? කාගෙන්ද පුරව ගන්න යන්නේ? මේ ජීවිතය කියන දේ පුරව ගන්න ඔබට මට යන්න ඕන කරන තැනක් ඕනේ. අවාසනාවට එහෙම තැනක් නැති නිසා, එහෙම කෙනෙක් නැති නිසා අපි හිතනවා මේ ජීවිතය මෙහෙම දුවලා හරියන්නේ නැහැ කියලා.
ඒ නිසාම තමයි රත්තරන් මේ තාත්තිපුතේ දුවේ මිනිස්සු ජීවිතය ගැන කතා කරනවට කැමති නැහැ. හැබැයි ජීවිතය ගැන කතා කරනවා නම් නේ ඔබේ සිතුවිලි ගැන කතා කරන්නට වෙනවා. ඔබේ ශරීර කූඩුව ගැන කතා කරන්නට වෙනවා. ඔබේ ආත්මය ගැන කතා කරන්නට වෙනවා. මේ තුනම හරියට සංකලනය කරගන්න මනුස්සයාට හැකියාවක් තියෙන්නට ඕනේ. එහෙම නොවුනොත් ඔබ කියාවි විකාර හිතෙනවනේ. මට කියලා තියෙන එහෙම මිනිස්සු. ෆාදර් විකාර දේවල් ෆාදර් හිතෙන්නේ කිසිම සෙන්ස් එකක් නැහැ. දැන් එකක් හිතෙනවා තව වෙලාවෙ තවත් එකක් හිතෙනවා. මොකද්ද ෆාදර් මට මේ වෙලා තියෙන්නේ? හිතෙනවා හිතිච්ච දේ මට කියන්නත් හිතෙනවා. ඒ නිසා මම දැන් එක එක දේවල් කියනවා ජීවිතේ. අනිත් අයට මාව තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ මගෙන් අහනවා මොනවද මේ පිස්සු වැදිලාද? මොනවද මේ දොඩවන්නේ? මොකද්ද මේ විකල් වෙලාද? දැන් මේ මනස සිතුවට ඒක ප්‍රකාශ කරද්දී පරිස්සම් වෙන්නට ඕනේ. ඔබට හැඟෙන දේ, ඔබට දැනෙන දේ ඔබට කියන්න එහෙම පුළුවන් කමක් නැහැ රත්තරන් මේ තාත්ති පුතේ දුවේ. එහෙම කියන්න ගත්ත ගාම මිනිස්සුන් ප්‍රශ්නාර්ථයක් ඇඳ ගන්නවා. ඇයි එයා එහෙම කියන්නේ? එයා එහෙම කියන්න ඕනේ නැති කෙනෙක්. ඇයි එයා එහෙම හිතුවේ? එයාට එහෙම හිතෙන්න ඕනේ නැහනේ. මේ විදියට ගොඩාක් දෙනෙක් ඔබේ මගේ ජීවිතයට ලන්සු තියාවි. හැබැයි ඔබේ මගේ කතා කරන විලාශය තුල සීක්වන්ස් එකක් තිබුණොත්, පෙළ ගැස්මක් තිබුණොත්, ඒකට ගලාගෙන යාමක් තිබුණොත් මිනිස්සු කියාවි oh my god හරිම සුන්දරයිනේ. කතා කරනකොට අහගෙන ඉන්න හිතෙනවනේ. එයි මේ කතා කරනකොට අහගෙන ඉන්න හිතෙන්නේ. මේ වේව් ලෙන්ත් එක හොඳට ගලාගෙන යනවා. දැන් මේක තමයි රත්තරන් මේ තාත්තේ පුතේ දුවේ කවදා හරි ඔබත් මමත් දියුණු කරගත යුත්තේ. මේ මනසේ ගලාගෙන යාම දියුණු කරන්නට ඕනේ. මේ මනසේ ගලාගෙන යාම දියුණු කරන්න ඔබට මට පුළුවන් වෙන්නේ කෑ ගහලා කතා කරන නිසා නෙමෙයි. දඟල ඉන්න නිසා නෙමෙයි. නිශ්චල වෙන්න දැනගන්නට ඕනේ. නිහඬ වෙන්න දැනගන්නට ඕනේ. නිශ්චල වෙලා නිහඬ වෙලා ඔබේ මනස ඇතුලේ පුංචි වර්ධනයක් ඇති කරන්නට ඕනේ. දැන් මේකට මිනිස්සු හරිම බයයි. සමහර දවස්වල මම මෙහෙදි කියලා තියෙනවා භාවනා වැඩසටහන් වල කියලා තියෙනවා දැන් ඔබ S2 වහගන්න කියලා. S2 වහගන්න කියලා කියපුවාම චූට්ටකින් ආය S2 හැරලා යාන්තම් බලනවා. ගොඩක් අයට S2 වහගෙන ඉන්න බයයි. ඇයි ඒ S2 වහගත්ත ගාම කළුවරක් දැනෙනවා. එස කළුවරක් ආපු ගාම අපේ මේ කෙමිකල්ස් වෙනස් වෙනවා වගේම අපේ සිතුවිලිත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ S2 වහගෙන ඔබට මට මොනවද කරන්නට ඕනේ? ගැඹුරු නිහඬියාවකට යන්නට ඕනේ. 10 ඉඳලා 1 වෙනකන් ගණන් කරලා බලන්න. මම සමහර දවස්වල ගණන් කරලා තියෙනවා 30 ඉඳලා 1ට. 30 ඉඳලා 1ට හිමින් ගණන් කරගෙන යනකොට උඩු සිතින් යටි සිතට යාමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ යටි සිතට ගියාට පස්සේ මේ යටි සිත ඇතුලේ තමයි මේ සලසුම් ඔක්කොම දැන් ඔබත් මමත් ගහන්නට ඕනේ. ගොඩක් අය සැලසුම් උඩු මනසෙන් ගහලා ටික වෙලාවකින් කියනවා හිතාගෙන හිටපු දේවල් අමතක වෙලා ගියානේ. පතාගෙන හිටපු දේවලුත් අමතක වෙලා ගියානේ. මම දන්නේ නැනේ මොකද වුනේ කියලා. ඇයි එහෙම කියන්නේ මම දන්නේ නැහැ මොකද වුනේ කියලා? ඒ කියන්නේ මේ මොහොතේදී අර උඩු මනස ඇතුලේ කියපු දෙයට weight එකක් නැතුව ගියා. බලයක් නැතුව ගියා.
හැබැයි ඔබ යටි මනස ඇතුලේ හැම දෙයක්ම සැලසුම් සහගතව ඔබේ ජීවිතේ තබා ගත්තොත් මේවා ඔබට අවශ්‍ය මොහොතේදී උඩු මනසට එන්න පටන් ගන්නවා. උඩු මනසට ඇවිල්ලා ඒක ඔබේ ජීවිතය තුළට අනිත් අයගේ ජීවිත තුළට ඇතුල් වෙන්න පටන් ගන්නවා. දැන් මේකට තමයි ඔබත් මමත් මේ භාවනාව කියන ඒ ශක්තිය වඩන්නට ඕනේ. මේ භාවනාවක් වඩන්න නම් භාවනාවක් ඔබේ ජීවිතයේ ඇතුලේ ජීවමාන කරගන්න නම් ඔබට කාවද අවශ්‍ය වෙන්නේ? ඔබේ ශරීර කූඩුව. ඔබේ ශරීර කූඩුවක් නැතුව ඔබට භාවනා කරන්න බෑ. මේ ශරීර කූඩුවේ ඇතුලේ තමයි ආත්මයයි සිතයි මේ දෙකම තියෙන්නේ. හිංස මේ ශරීර කූඩුවට ආදරය කරන්න පටන් ගන්නට ඕනි. හිංස ගොඩක් වෙලාවට රත්තරන් මේ තාත්ති පුතේ දුවේ මේ ශරීර කූඩුවට මිනිස්සු ආදරේ නැහැ. මේක මේ නිකම්ම නිකන් දි รา පත් වෙලා යන එකක් නේ. මේක පණුව ගහන එකක් නේ. ඒ නිසා මේක වැඩක් නැහැනේ. හැබැයි අමතක වෙලා යනවා මේ ශරීර කූඩුවට ජීවත් වෙන්න බැහැයි කියපු දාට ආත්මයකුත් ඒ ජීවිතය ඇතුලේ නැහැ. ඒකට ජීවිතයක් කියලා කියන්නෙත් නැහැ. මනස වැඩ කරන්නෙත් නැහැ. ආත්මයක් වැඩ කරන්නෙත් නැහැ. එතකොට එතනට කියන වචනයක් තියෙනවා. මොනවද කියන්නේ? ජීවිතයක් කියලා කියනවද? නැහැ. මිනියක් කියලා කියනවා. මලමිනියක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබට මට රත්තරන් මේ තාත්ති පුතේ දුවේ මලමිනියක් වෙන්න නෙමෙයි යරුයුම තියෙන්නේ. ජීවතුන් අතර ඉන්න ජීවමාන ශරීරයකුත් එක්ක ජීවත් වීමේ ආසාවක් තියෙන ජීවත් කරවන්නට පුළුවන් හැකියාවක් තියෙන මිනිස්සෙක් වෙන්නට යනවා. එදාට ඔබට තේරෙවි රත්තරන් මේ තාත්ති පුතේ දුවේ ජීවිතයේ සුන්දරත්වය කියන්නේ ඔබගේ ජීවිතය තුළ උඩු මනසයි යටි මනසයි ආත්මයයි ශරීරයයි මේගොල්ලෝ ඔක්කොම එකට එකතු වෙලා ගන්න සැලැස්ම ක්‍රියාත්මක කරනකොට ලැබෙන ප්‍රතිඵලයේ වින්දනයයි. ඉතින් එතකොට කවදද ඔය සතුට විඳවන්නට යන්නේ? දුක් විඳින්න අපි පුරුදු වෙලා තියෙනවා. හැබැයි සතුට භුක්ති විඳින්න කවදද ඔබ ඇතුල් වෙන්නට යන්නේ? ඒ නිසා ඔබට කාලයක් දැන් දෙන්න. ඔබට කාලයක් දෙන්න. මෙච්චර කල් ඔබට කාලය දෙන්නේ නැතුව ඔබ හැම වෙලාවෙම අනිත් අයට කාලය දීලා ඇතිනේ. නේ. රස්සාවට කාලයක් දුන්නා. නේ. එතකොට තවත් ගොඩාක් අයට කාලය දුන්නා. අම්මට තාත්තට ආච්චිට සීයට නංගිට මල්ලිට ස්වයං පුරුෂයාට භාර්යාවට සමාජයට මේ ඔක්කොටම කාලය දුන්නා. හැබැයි ඔබට ඔබ කාලය දෙන්න බැරුව ගියොත් ඔබත් එක්ක ඔබට තනි වෙන්න බැරුව යනවා. එහෙනම් ඔබත් එක්ක ඔබ තනි වෙන මොහොත පරිස්සම් වෙන්නට ඕනේ. ඇයි තනි වෙනකොට රත්තරන් මේ තාත්ති පුතේ දුවේ සිතුවිලි ජාති දෙකක් එනවා. ධනාත්මක සිතුවිලිත් එනවා. ඒ වගේම ඍණාත්මක සිතුවිලිත් එනවා. දැන් අපි පරිස්සම් වෙන්නට ඕනේ. මොකද්ද පරිස්සම් වෙන්නට ඕනේ? ඍණාත්මක සිතුවිලි අපි නිහඬ වෙලා ඉන්න මොහොතේදී උඩු සිතින් යටි සිතට ගිය මොහොතකදී එන්න පටන් ගත්තොත් එතනදී මොකද වෙන්නේ? ඔබේ මගේ ජීවිතය එන්න අඩාල වෙලා එන්න දුර්වල වෙලා එන්න අප්‍රාණික වෙලා එන්න පල්ලහැට යන්න පටන් ගන්නවා. ඒ නිසා හරිම භයංකාරයි. එතකොට තමයි සමහර අය කියන්නේ අයියෝ මෙයා කාමරේට වෙලා ඉන්නවා මිසක් එළියට එන්නේ නැහනේ. ඉස්සර හොඳට කතා බහ කරගෙන හිටපු කෙනා දැන් එයා කතා කරන්නේ නැහනේ. එයාගේ පාඩුවේ එයා කාමරේ ඇතුළට වෙලා මොනවා කරනවද දන්නේ නැහැ. කණ්ඩ කියපුවම කෑම කන්න කැමතිත් නැහනේ. නාන්න කියපුවම නාන්න කැමතිත් නැහනේ. දැන් මොකද වෙන්නට යන්නේ?
අර තනිවිච්ච මොහොතේදී ඍණාත්මක සිතුවිලි මේ අපේව වට කර ගන්නකොට අපේ ඇතුළට ඇතුල් වෙනකොට අපිට ආතතියක්, ડિප්‍රෙෂන් එකක්, සුයිසයිඩ් ටෙන්ඩන්සි එකක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා රත්නම් මේ තාත්තේ පුතේ දුවේ නිහඬ වෙන එක ජීවිතේ ගොඩක් වැදගත්. හැබැයි ඒ නිහඬියාව තුළ ධනාත්මක නිහඬියාවක්. ධනාත්මක සිතුවිලිත් එක්ක හිටපු මොහොතක් වෙන්නට ඕනේ. ඒ නිසා අඬපු මොහොතක නෙමෙයි නිහඬ වෙන්නේ. සමහර අයට දුක හිතුනම, සමහර අයට කලකිරුනම, සමහර අය පෙරදුනාම, සමහර අයගේ ජීවිත තිත්ත වුණාම මොනවද කියන්නේ? ඒගොල්ලෝ කියනවා මගේ පාඩුවේ මට නිහඬ වෙලා ඉන්න අවස්ථාවක් හදලා දෙන්න. දැන් මේ සතුටු වෙච්ච මොහොතක්ද? බලවත් වෙච්ච මොහොතක්ද? නෑ. ජීවිතේ කේන්තියක්, වෛරයක්, ක්‍රෝධයක්, තනිකමක්, පාළුවක්, අසරණකමක්, පරාජයක්, ජීවිත දෙදරා යාමක්, බලාපොරොත්තු සුන්වීමක් ඒක අරගෙන තනි වෙන්නට යනවා. ඒක අරගෙන තනි වෙන්න ගියොත් එතනදී අපිව ඒ සිතුවිලි ටික යටපත් කරලා දානවා. ඒ සිතුවිලි ටික අපිව දැහැ ගන්න පටන් ගන්නවා. ඒ සිතුවිලි ටික අපිව සම්පූර්ණයෙන්ම ඒ සිතුවිලි වල වසංගයට ගන්නවා. ඒ නිසා තමයි රතන මේ තාත්ති පුතේ දුවේ සමහර වෙලාවට අපිට තීරුම් ගන්න බැරුව යනවා. එක පාරයි අපි වසඟ වෙන්නට ඕනේ. එක පාරයි අපි ඉඩ දෙන්නට ඕනේ ඍණාත්මක සිතුවිල්ලකට අපිව දැහැ ගන්න. එක පාරයි අපි ඉඩ දෙන්නට ඕනේ එවැනි මානසිකත්වයකට අපේ ජීවිතයට ඇතුල් වෙන්න. එක පාරයි ඉඩ දෙන්නට ඕනේ. ඊට පස්සේ මොනවද කරන්නේ? ඒගොල්ලෝ රජකම් කරන්න පටන් ගන්නවා. හැම දෙයක්ම ඍණාත්මකයි. කතා කරත් ඍණාත්මකයි. නොකරත් ඍණාත්මකයි. ගමනක් ගියත් ඍණාත්මකයි. ගමන් නොගියත් ඍණාත්මකයි. කෑම වැඩියෙන් බෙදුවත් ඍණාත්මකයි. කෑම අඩුවෙන් බෙදුවත් ඍණාත්මකයි. ඒ නිසා ගොඩාක් පැතිකඩවල් ඔක්කොම වැහෙන්න පටන් ගන්නවා. වැහෙන්න. ඒ නිසා තමයි ගෞරවයෙන් ඉල්ලනවා. ඔබට තනි වෙන්න ඕන නම් කවදා හරි අඬ තනි වෙන්න එපා. ඔබට තනි වෙන්න ඕන නම් කවදා හරි කලකිරිලා තනි වෙන්න එපා. ඔබට තනි වෙන්න ඕන නම් කවදා හරි පරාජිත හැඟීමකුත් එක්ක තනි වෙන්න එපා. ඔබට තනි වෙන්න ඕන නම් වේල පහෙන් සලස්මක් ගන්න. මේ කරුණු කාරණාවන් ඔක්කොම මං අරගෙන අද තනි වෙන්නයි යන්නේ. ලස්සන ලෝකයක්, ලස්සන චිත්‍ර, ලස්සන නිර්මාණ, මගේ අනාගත සැලසුම්, අතීතයේ තුල ඒ සිදුවිච්ච මිහිරි අත්දැකීම්, සුන්දර අත්දැකීම්, අනිත් පැත්තක hina වෙලා ඉන්න පුළුවන් අත්දැකීම්, ඔබගේ ජීවිතයේ සිදුවිච්ච ලස්සන පැතිකඩවල්, ඔබේ අතින් සිදුවිච්ච ලස්සන මතකයන්, දුන්න තෑගි, අනිත් අයට ලැබිච්ච තෑගි, ඔබ කරපු සේවය, මේ ඔක්කොම ඔබේ ජීවිතයට ලොකු වාසනාවක් බවට පත් වෙන්නට යනවා. ඒ නිසා රත්තරම් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ ධනාත්මක සිතුවිල්ලක් ඔබේ ජීවිතයේ ඇතුළට ගෙනියන්න එහෙනම් ඔබ සලස්මක් ගන්නට ඕනේ. ඍණාත්මක සිතුවිල්ලක් ඔබේ ජීවිතය ඇතුළට ගෙනියන්න ඔබට සලස්මක් අවශ්‍ය වෙන්නේ නැහැ. එයා දන්නවා ඉබේටම ඇතුළට යන්න. එයා හරීම සූක්ෂමයි. හැබැයි ධනාත්මක සිතුවිල්ල ඔබ ආරාධනා කරනකම් බලාගෙන ඉන්නවා. ඉන්න කියනකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා තෙරපීස් කරනකොට සමහර වෙලාවට නිදි කරපුවාම නිදි කරලා අන කරනවා ඍණාත්මක සිතුවිලි වලට ඒ යටි මනසෙන් ශරීරයෙන් එළියට යන්නට. එතකොට පුංචි වැකියුම් එකක් එනවා. එතන පුංචි හිස් භාවයක් එනවා. ඒක ඉබේටම
නේ ඒ හිස්භාවයේ වැඩි වෙලාවක් තියන්නට බෑ. මොකද කරන්නට ඕනේ? පුළුවන් තරම් ඉක්මනට එතකොට ධනාත්මක සිතුවිලි වලින් ඔබේ සැලැස්මෙන් අනාගත පැතුම් ප්‍රාර්ථනාවන් වලින් ඔබ සාක්ෂාත් වෙන්න කැමති දේ, ඔබ ආස කරන දේ, ඔබ දියුණු වෙන්න කැමති පැතිකඩ, ඔබ යන්න අවශ්‍ය කරන පැතිකඩ මේ හැම එකකටම ඔබ ඇතුල් වෙලා රත්තරන් මේ තාත්තිපතේ දුවේ එතනදී ඔබේ ජීවිතය බලගතු කරගන්නට ඕනේ. ඔබ ඊට පස්සේ ඔබේ යටි මනසට කියන්නට ඕනේ මම සතුටෙන් ඉන්නවා, මම බලයෙන් පිරුණා, මම ආශිර්වාදයෙන් පිරුණා, මම හිතන දේවල් හරියනවා, මම පතන දේවල් හරියනවා, මගේ ජීවිතය ඇතුලේ අධ්‍යාපනය සාර්ථකයි, රැකිරස්සා සාර්ථකයි, ආර්ථිකය සාර්ථකයි, ආදරය සාර්ථකයි, සිතුවිලි සාර්ථකයි, ගනුදෙනු සාර්ථකයි, ව්‍යාපාර සාර්ථකයි. ඒ නිසා මගේ අධ්‍යාත්මය සාර්ථකයි, ඔක්කොම සාර්ථකයි කියන වචනය තුලින් ජීවිතේ ඇතුළට ගිහිල්ලා මේක තැම්පත් කරන්නට ඕනේ. ඊට පස්සෙත් වචනයක් තියෙනවා කරන්න කියන්න. මොනවද? මම දැන් සිතූ දේ, මම දැන් පැතූ දේ මගේ ජීවිතේ යථාර්ථයක් වෙනවා කියන ඒ යතුරෙන් ඔබේ ජීවිතය වහන්නට ඕනේ. ඊට පස්සේ තමයි ඔබ ආයෙත් උඩු මනසට එන්නට ඕනේ. එකේ ඉඳලා 10ට ගණන් කරනවා. නේ 1 2 3 4 5 6 7 8 9 10. ඊට පස්සේ ඔබ කියනවා ඔබට ස්තුතියි. Thank you very much. ඔබ මේ මොහොතේදී මට ශක්තියක් වුණා. ඔබ මේ මොහොතේදී මාත් එක්ක හිටියා. ඔබ මේ මොහොතේ මාව ආශිර්වාද කරා. ඒ නිසා ගොඩාක් ස්තුතියි කියලා ඔබට ඔබ ස්තුතියක් කරන්න පුරුදු වෙන්න. ඉතින් අද මේ පුංචි සිතුවිල්ලත් එක්ක ඔබගෙන් සමුගන්නට මත්තෙන් පුංචි යාඥාවක් ඔබ වෙනුවෙන් කරන්නම්. පරමෝත්තම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ අතංගිලි මතට මේ දුවා දරුවන්ව බාර කරන්නේ අමිල වූ ගැඹුරු විශ්වාසයකින් යුතුවයි. ඔබ වහන්සේ මට වඩා මේ දුවා දරුවන්ව දන්නවා. එබැවින් මේ දුවා දරුවන්ට අවශ්‍ය කරන අතුලාන්ත ශාරීරික මානසික නිදහසත් සැනසීමත් සුවයක් දානය කරමින් ඔබ වහන්සේගේ අතංගිලි මත රැඳී සිටමින් හැමදාකමත් ඔබ වහන්සේට ප්‍රසන්නව මිනිසුන්ට ප්‍රසන්නව දීපවත ගත කරන්නට අවශ්‍ය කරන්නා වූ සිතද ගතද මනසේද ආත්මයේද පුපුදුවා ගන්නට වරම් වර ප්‍රසාද දානය කළ මැනවා. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ස්වාමින් වහන්සේගේ නාමයෙන්ම ඔබටත් මටත් ලැබේවා. ආමේන්. හෙට දවසේදී අපි මනසත් එක්ක සුළු වෙලාවක් හිටියා. හෙට දවසේදී අපේ ශරීරයත් එක්ක අපි කාලය ගත කරන්නට යනවා. එන මම ඔබට ඇරයුම් කරනවා. ඔබ දන්න අයටත් මේ පණිවිඩය දෙන්න. හැමදාකම මේ රාත්‍රී 7ට මේ සුළු මොහොතකට ඔබේ ගෙදරට, ඔබේ ආලින්දයට, ඔබගේ ෆෝන් එක තුලින්, ඔබගේ ලැප්ටොප් එක තුලින්, ඔබේ කම්පියුටර් එක තුලින් ඔබ මුණ ගැහෙන්න එනවා. ජෙසුපීටයි.